රයිට් ඔන්න ඕක තමයි අද වැඩේ. ඉතින් වෙලාව හවස 5යි. වෙනද වගේම අදත් මේ ආරම්භ කරන්න හදන්න youth art beat. ඉතින් අපි හිතුවා පොඩි වෙනසකටත් එක්ක කෝච්චියම එන්න ඕන කියලා මේ මොකද මේ හැමදාම මේ මං හිතන්නේ අපි වාහනවල ඇවිල්ලා දැන් ඇති වෙලා තියෙන ඉතින් youth art beat එකට අපිට කෝච්චියෙන් එන්න අදහසක් ආවා. ඉතින් දැන් තියෙන වාතාවරණෙත් එක්ක අපිට පොඩි කෝච්චි ටිකක් තමයි හොයාගන්න පුළුවන් උනේ ලොකු කෝච්චි වල මේ දවස්වල යන්න තහනක්. ඉතින් ඒක හින්දා මේ වැඩේ ගැන කතා කරන්න මේ අපි කලින් දැක්ක කෝච්චි ගැන කතා කරන්න මේ වැඩේ එක්ස්පර්ට් ඇවිල්ලා ඉන්නවා අද අපේ මැදිරියට. හැබැයි ඔහු අඳුන්වලා දෙන්න කලින් මම කැමති සුබ සන්ධ්‍යාවක් කියන්න ඇන්ජි. අයවා. අයබෝන්. කොහොමද කෝච්චි ගමන? හොඳයි නේද? හොඳයි ඒ උලං වැදියේදී ආවනේ. ඒ පැත්තේ නෑනේ ගම්පහ පැත්තේ නෑනේ කෝච්චි. තියෙනවා. ඒ පැත්තෙන් තමයි පටන් ගන්න. මේ හරි. ඉතින් අන්න හවස 5යි රවි කිව්වා වගේ මොගොල්ලෝ හැමෝම අපිත් එක්ක බොහොම ආදරෙන් එකතු වෙලා ඉනවා. අද වෙනස්ම විදිහේ වැඩසටහනක් තමයි ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා කතා බහ කරන්න. ට්‍රේන් ඒ කියන්නේ කෝච්චිය පිටිපස්සෙත් ලොකු කතාවක් තියෙනවා. ඉතින් ඒ කතාවට යන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. නේද? ඔව්. ඉතින් මේ මං හිතන්නේ මේ වැඩසටහන ආරම්භයේදීම ඔයගොල්ලෝ දකින්න ඇති මේ පොඩි නිකන් සෙල්ලම් බඩු වගේ හැබැයි සෙල්ලම් බඩු නෙවෙයි. සෙල්ලම් බඩු නෙවෙයි. සෑහෙන ලොකු මහන්සියක් දරනවා මේ දේවල් හදන්න. ඉතින් ඒ වැඩේ හදපු කෙනා අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. අපි කැමති සුබ සන්ධ්‍යාවක් කියන්න චාමින්ද වීරවර්ණ මහත්මයා. චාමින්ද වීරවර්ණ. ආයිබෝන්. කෝච්චිය දින්නේ. ඔව් අර කපාට තාම වහින කෝච්චියෙන් බහින්න දැන්. ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා බොහොම ගෞරවයෙන්. ඉතින් ඔහු තමයි මේ වැඩ කොටසේ පිටිපස්සේ ඉන්න චරිත. අද දවසේ අපි ඔන්න ගෙන්නගත්ත අපේ මැදිරියට කතා බහ කරන්න. මේ කතාව අපිට කියන්න නේද? ඔව්. දැන් මේ අතරම අපි කෝච්චියක් තියෙනවා ස්ටාර්ට් කරගෙනම තියෙනවා. රයිට්. හරි මේ චමින්ද මහත්මයා දැන් අපි මේ දේවල් වල කතා කරන්න කලින් සුළමුල දැනගන්න කලින් අපිට කියන්නකෝ ඔබතුමාගේ සුළමුල කොහෙද ගම් පළාත? ඔව් රවි මම ගාල්ලේ දකුණේ අපෝ වගේම මම ඉගෙන ගත්තේ රිච්මන්ඩ් විද්‍යාලයේ. දැනට මම ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක කළමානකාරවරයෙක් විදිහට ශාඛා කළමානකාරුවෙක් විදිහට සේවය කරනවා. ඉතින් ඒක තමයි ජීවිතේ. පවුලේ විස්තරත් අපි පවුලේ විස්තර අපිට කියන්න. මට මම විවාහකයි. මගේ බිරිඳ සහ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු වැඩිමහල් පුතා මේ කාලේ දැන් O level විභාග ඉවර වෙලා A level කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. අනිත් එක්කන දුව 8 වසරේ ඉගෙන ගන්නවා. දෙන්නම පුතා රිච්මන්ඩ් විද්‍යාලයේත් දුව සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේත් ඉගෙන ගන්නවා. රයිට්. පේනානේ දකුණේ වැඩ ගම්පහ පැත්තේදී ඔක්සිජන් නැතුව තමයි හැමදාම ඉන්නේ. අපි සැලෙන්නේ නැහැ. සැලෙන්නේ නැද්ද? කොහොමද සැලෙන්නේ නැතුව තමයි ඉන්නේ. දකුණේ තමයි වැඩෝ ඉන්නේ. හරි. චමින්ද මහත්මයා මේ අපිට මේ පැහැදිලි කරන්නකෝ මේ මොකද්ද මේ? ඔව් මේ වැඩේ මොකද්ද? මේ වැඩේ මොකද්ද? ඔව් රවි අජි මෙහෙමයි. දැන් අපි ගත්තොත් ලෝකයේ දුම්රිය ගැන දුම්රිය ඉතිහාසය ගත්තොත් 1500 ගණන් වල ඉඳලා මේ ලී පීලි මත පාවිච්චි කරලා තියෙනවා බඩු ප්‍රවාහනය කරන්න. 1600 වෙනකොට ලෝකයේ එතකොට මේ ගල්ලංගුරු පතල් වල ගල්ලංගුරු ගෙනියන්න මේ පීලි ආශ්‍රයෙන් ඒ කඩන ගල්ලංගුරු ගෙනියන්න පාවිච්චි කරලා තියෙනවා මේ පොඩි ඩක්කු වගේ දේවල්. ඔව්. කොහොම හරි එහෙම ගිහිල්ලා කාලයත් එක්ක 1800 පණිනකොට ලෝකයේ දුම්රිය සේවය ආරම්භ වෙනවා. වාෂ්ප එන්ජිම සහ විදුලි එන්ජිම ඩීසල් එන්ජිම නිපදවීමත් සමගම ඒකත් එක්ක අපි එක පැත්තෙන් අපි සතුරු වෙන්න පුළුවන් ලංකාවේ දුම්රිය පටන් ගන්නවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේදී 1864 තමයි කොළඹ ඉඳලා නුවරට පටන් ගන්න දුම්රිය ඒක වරින් වර එකතු වෙලා අවසානයේ බදුල්ල දක්වා වෙනවා. ඒක ඒගොල්ලෝ පටන් ගන්න ඇත්තටම මේ ඔවුන්ගේ මේ තේ සහ කෝපි වගා කරපුවා කොළඹට අරගෙන එන්න. ඉතින් ඕකත් එක්ක පටන් ගන්න ලංකාවේ දුම්රිය කතාවත් එක්ක මේ ලෝකෙත් ඇත්තටම මේ දුම්රිය ඉතාම ජනප්‍රිය ප්‍රවාහන සේවයක් තමයි ලෝකේ ගොඩක් දියුණු රටවල් වල. උදාහරණයක් අපි අහලා තියෙනවා ජපානයේ එහෙම උදේ හවස කිලෝමීටර් 400ක් 500ක් දුර දුම්රියෙන් ගමන් කරනවා කියලා. ඉතින් මේකත් එක්කම එකතු වුණා විනෝදාංශයක් විදියට මේ ආකෘති දුම්රිය කියන එක.
දැන් මෙතන අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි සෙල්ලම් මට මේ අවස්ථාවේ මේ පොඩ්ඩක් සමාව ඉල්ලන සමහරලාට මට ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ඉතින් ටොයි කියන එකයි මොඩල් කියන එකයි දෙකේ වෙනසක් තියෙනවා. දැන් අපි ටොයි ට්‍රේන් එකක් ගත්තොත් ඒකේ ට්‍රේන් එකක දුම්රියක හැඩයක් තියෙන්න පුළුවන්. නමුත් කිසිම පරිමාවක් නැතුව තමයි කරලා තියෙන්නේ. නමුත් මොඩල් ට්‍රේන් එකක් කිව්වොත් ආකෘතියක් කිව්වොත් ඒක ඇත්තටම යම්කිසි පරිමාණයකට තමයි හදලා තියෙන්නේ. ඒක එතකොට දැන් මේ විනෝදාංශය දියුණු වෙනවත් එක්කම මේ අපි පරිමාණ තියෙනවා ලෝක සම්මත පරිමාණ කීපයක් තියෙනවා. ඒක පෙන්නුවොත් මට පෙන්වන්නට පුළුවන්. අපි පෙන්නමු. ඔව් මේ තියෙන්නේ මම හිතන්නේ මේක පේනවා ඇති. මේ තියෙන්නේ දැන් ලෝකේ දැනට මේ විනෝදාංශයත් එක්ක පාවිච්චි වෙන දුම්රිය ආකෘති වල පරිමාණ මුලින්ම ගත්තොත් G කියන ස්කේල් එක එකට 25 ගුණයක් පුංචි කරලා එහෙම ගත්තොත් ඊළඟට O කියන එක එකට 48 ගුණයක් S කියන එක එකට 64 ගුණයක් HO කියන එක එකට 87යි එකට 160යි N ස්කේල් කියන එක. එතකොට Z කියන එක අන්තිම එක එකට 220ක්. එතකොට මේ පරිමාණ වලට තමයි දැනට මේ ආකෘති දුම්රිය මත මොඩල් ට්‍රේන්ස් වල මේක හදන්නේ. එතකොට මේකේ දැන් ඇත්තටම ජනප්‍රියම ලෝකේ ජනප්‍රියම පරිමාණය තමයි මේ HO ස්කේල් කියන එක. එකට 187 කියන එක. දැන් මම හදපු සියලුම දුම්රිය හදලා තින්නේ ඇත්තටම එකට 87 කියන එක. HO කියන ස්කේල් එක. එතකොට දැන් මේක වෙනස් වෙනවා තමන් පාවිච්චි කරන ස්කේල් එක මොකක්ද කියන එක තමන් අතේ තියෙන මුදල් ප්‍රමාණය සහ ඉඩ ප්‍රමාණය අනුව. දැන් අපි උදාහරණයක් අහලා තියෙනවා ලෝකේ ඊටාම ජනප්‍රිය පුද්ගලයොත් මේක පාවිච්චි මේ විනෝදාංශයේ යෙදලා ඉන්නවා. උදාහරණයක් ගත්තොත් අපි අහලා තියෙනවා මයිකල් ජැක්සන්ට ඔහුගේ ගෙදර මේ G ස්කේල් ගාඩන් රේල් කියන එකේ ට්‍රේන්ස් තියලා තියෙනවා කියලා. ඒ අතර අපි ගත්තොත් ප්‍රධාන පෙළ ගත්තොත් රොඩ් ස්ටුවර්ට් කියන ගායකයාට මේ HO ස්කේල් එකේ ලොකු මේ ට්‍රේන්ස් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම පෝෂ ආයතනයේ පීටර් පෝෂේ ගත්තොත් මම හිතන්නේ අන්තර්ජාලයට ගියොත් ඔබටත් බලා ගන්න පුළුවන්. ඊටාම ලස්සනට හදපු මේ දුම්රිය ආකෘති මොඩල් ට්‍රේන්ස් තියෙනවා. එතකොට තව ඉතාම ප්‍රසිද්ධම තැනක් තමයි ජර්මනියේ තියෙන හැම්බර්ග් නුවර තියෙන මිනියචුවර් වුන්ඩර්ලෑන්ඩ් කියන එක. ඒකේ සහෝදරයෝ දෙන්නෙක් නිවුන් සහෝදර දෙන්නෙක් තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඔවුන් ඉතා විශාල ඉඩක මේ දුම්රිය හදලා ඊට අමතරව ලෝකේ විශේෂ ස්ථාන උදාහරණයක් ගත්තොත් ස්විට්සර්ලන්තයේ කඳු වැටි ඒ වගේ තැන් හදලා ඔවුන් නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව ඔවුන් ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපොළ නිර්මාණය කරලා තියෙන ගුවන් යානා එනවා ආයිත් ගුවන් යානා පිටත් වෙනවා ඒකම කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක තියෙන මේ විනෝදාංශයක් තමයි මේ මොඩල් ට්‍රේන් කියන එක. මම හිතන්නේ මේ අපිට ඡායාරූප කීපයක් බලන්න පුළුවන් නම් මේක හොඳයි කියලා හිතනවා මේ අවස්ථාවේ මේ අපේ චමින්ද මහත්මයාගේ ගෙදරක් තියෙනවා මං හිතන්නේ. ඔව්. හදපුවා ඒ වගේක් මේ අපි බලමු. දැන් මේ තියෙන්නේ මගේ මොඩල් ට්‍රේන් රූම් එක. ඇත්තටම කාමරයක් මම සම්පූර්ණයෙන්ම අරගෙන මම හදාගෙන යනවා. ඇත්තටම තාම මේක ඉවර කරලා නැහැ රවි. කරගෙන යන ටික තමයි මේ තියෙන්නේ. මේකේ ලෙවල්ස් දෙකකට ඒ කියන්නේ පහළ ලෙවල් එකක් සහ ඉහළ ලෙවල් එකක් මම හදලා තියෙනවා. පහළ සීමාව මම පාවිච්චි කරලා තින්නේ ඇත්තටම ලංකාවේ තියෙන දුම්රිය පොඩ්ඩක් පෙන්වන්න කියලා හිතාගෙන තමයි. ඉහළ මට්ටමේ තියෙන්නේ ඇත්තටම ලෝකයේ තියෙන වේගවත් දුම්රිය මාගාව මම සතුව තියෙනවා කීපයක්ම. උදාහරණයක් ගත්තොත් අපි බුලට් ට්‍රේන් කියන ශින්කන්සෙන් ජපානයේ ඊට අමතරව ජර්මනි ICE කියන එක්ස්ප්‍රස් ට්‍රේන් එක ඒ වගේම ප්‍රංශයේ TGV කියන එක්ස්ප්‍රස් ට්‍රේන් ඒවා දුවන්න මම උඩ තට්ටුව පාවිච්චි කරලා තියෙනවා. මේක තාම ඇත්තටම ඉවර කරලා නැහැ. හදමින් පවතිනවා. ඇත්තටම රැකියාවේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක මට කාලය සොයා ගන්න ටිකක් අමාරුයි. ඉතින් පහුගිය කාලේ මේ කොරෝනා වගේ සංගතයත් එක්ක ඇත්තටම කොරෝනා සංගතය කියලා නේ අපි බැංකුකරුවෝ විදියට ඇඳරි නීතිය කාලෙත් දිගටම වැඩ කරන්න යෙදුණා. ඒ වුණාට අපිට මට අවස්ථාව ලැබුණේ දවස්වල ගොඩක් වැඩි ඉවර කරගන්න. ඉතින් මම ඔබ දැක්කේ මගේ ගෙදර තියෙන මේ ට්‍රෙන්ඩ්ස් අපි කියන ලේඅවුට් එකක් කියලා ඉවරලා. ඒකේ ලංකාවේ ප්‍රධාන ස්ථාන උදාහරණයකට දෙමෝදර දුම්රිය ස්ථානය මම ඒ විදිහට හදලා තියෙනවා. ඊට පස්සේ තියෙන පාලම් කීපයක් ඊළඟට
ඔබ දන්නවා ඇති කඩු ගන්නාව දුම්රිය ස්ථානයට මදක් ඉස්සෙල්ලා හම්බෙනවා මේ ලයන්ස් මවුත් කියන එක සිංහකට සිංහකට. මම ඒක හදලා තියෙනවා. ඊට අමතරව මේ අද කතා කරන්න යන වැඩේ ඇවිල්ලා මේ ලංකාවේ පාවිච්චි වෙන දුම්රිය එන්ජිම් තියෙනවා. මේකයි රවි වැඩේ තියෙන්නේ. දැන් මේ දුම්රිය කියලා ගත්තොත් ඇත්තටම ඒකට වෙනම පිරිසක් ඉන්නවා. ඇත්තටම අපි ගත්තොත් අපිට පිස්සෝ කියන්නත් පුළුවන්. ඒ තරමටම මේ දුම්රියට ඇලුම් කරන පිරිසක් ලංකාවෙත් ඉන්නවා. ඉතින් ඒ පිරිසත් ඉන්නවා. ඒ අතර මේ විනෝදාංශයේ යෙදෙන අයත් ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම හිතලා මම මේ නිර්මාණය කරන්න හේතුව ඇත්තටම මේ ඕක තමයි ඉතින් මේකේ පොඩියට කතාව. ඔව් කෙටි කතාව. මේ දැන් එතකොට දැන් ඔය මම හිතන්නේ බැංකු කළමනාකරුවෙක් කියන්නේ මම හිතන්නේ සතියේ දවස් 7ම වැඩ. පහක් හයක් කොහොමද කොහොමද ඉතිරි දවසෙත් ඒ මොන හරි බැලන්ස් කරන්න තියෙනවා ඔක්කොම කරන්න තියෙනවා. මං හරි නං. ඔව් ඔව් එහෙම තමයි. මේ දැන් මේ නැද්ද පුතා එහෙම ඉන්ට්‍රස්ට් එකක් නැද්ද මේ සපෝට් එකක් නැද්ද පුතයි දුවයි? පුතා මං හිතන්නේ පහුගිය කාලේ අපොස සාමාන්‍ය පෙරට ලෑස්ති වුණා. නමුත් ඔහු ගොඩක් කලාවට මේ යම් යම් අදහස් දෙනවා. හැබැයි දුව මාත් එක්ක එකතු වෙයි. මම වැඩ කරන වෙලාවට දුව මං ගාවට ඇවිල්ලා මේ මාත් එක්ක එකතු වෙලා වැඩවලට උදව් කරනවා. දුව තමයි ඉන්නේ ගොඩක් වෙලාවට ආස වැඩේට. පුතාට වැඩිය. ඔව් රයිට්. එහෙම තමයි නේද? දුවලා එහෙමයිනේ. ඔයා එහෙම උදව් කරනවද ගෙදරදී අම්මට තාත්තට? මම ඔයා වගේ නෙමෙයිනේ. බොරු කියන්න එපා එන්ජි. ඔව් හරිද? සමින් මහත්මයා. ඔව්. මේ දැන් මට මෙහෙම අහන්න හිතුණා අනිවාර්යයෙන්ම මේ දේවල් හැදෙන්නේ මොකක් හරි තාක්ෂණයක් මත තාක්ෂණයක් පදනම් කරගෙන අපිට පැහැදිලි කිරීමක් කරන්න කොහොමද මේ විදියට මෙහෙම එන්ජින් එකක් කොහොමද මේ කෝච් මේ ස්ට්‍රක්චර් එකක් කොහොමද ඔබ කියන්නේ ප්‍රොසීඩියර් එක. මේ මම ඊට ඉස්සෙල්ලා මම කියන්න ඕනේ ඇත්තටම දැන් ගත්තොත් දැන් මෙතන මම ඉස්සරහට මේ බැලුවොත් කැමරාව හරවන්න පුළුවන් නම් මේ ඉස්සරහා තියෙනවා මේ දුම්රිය දෙකක්. ඒ දෙක ඇවිල්ලි ඉවරලා මේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රධාන පෙළේ ලෝකයේ පාවිච්චි කරපු දුම්රිය දෙකක මොඩල්ස් දෙකක් තියෙනවා. මේ පිටපස්සේ තියෙන වාෂ්ප එන්ජිමෙන් පාවිච්චි කරන බිග් බෝයි කියන ට්‍රේන් එක ඇමරිකාවේ තියෙන ලෝකයේ තියෙන විශාලම පෙළේ වාෂ්ප එන්ජිමක් තමයි ස්ටීම් එන්ජින් එකක් තමයි මේක බඩු ප්‍රවාහයට පාවිච්චි කරේ. දැන් අපි මේ විනෝදාංශයේ යෙදෙන අය ගත්තොත් රවි ආසයි දැන් අපි හිතමු ඔහු ඇමරිකන් ජාතිකයෙක් නම් ඔහු කැමති තමන්ගේ රටේ දුම්රිය තමයි ආස. මම ජර්මන් ජාතිකයෙක් නම් ඔහු තමන්ගේ රටේ දුම්රිය තමයි පාවිච්චි කරන්නේ. දැන් මම ගත්තොත් මම ලංකාවේ දැන් අර ජර්මනියේ හෝ ඇමරිකාවේ කෙනෙකුට ඔවුන්ගේ රටේ තියෙන දුම්රිය වල ආකෘති ගන්න තියෙනවා. මොඩල්ස් ගන්න තියෙන මුල දීලා ගන්න තියෙනවා. ඒව නිෂ්පාදනය කරන සමාගම් ඉන්නවා. නමුත් අවාසනාවකට ලංකාවේ අපි එදිනෙදා දකින දුම්රිය එන්ජිම් සහ දුම්රිය මැදිරි වල එහෙම ආකෘති ගන්න වෙළඳ පොලේ නැහැ. ඉතින් මේක නිසා මේ ඉතරම ඒකට මට තව හේතුවක් වුණා මේකට මම යොමු වෙච්ච හැටි අතරම මට මතකයි 1990 දශකයේ අගභාගයේ වගේ තිබුණා මරදාන දුම්රිය ස්ථානයේ මම හිතන්නේ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සංවස්ත්‍රයත් සමරන්න තිබිච්ච විශේෂ ප්‍රදර්ශනයක් මම දැක්කා මේ නිවුස් වලට. ඒකේ මේ ට්‍රේන්ස් දැක්කම මම මේ දුවනවා දැක්කම ඉතින් මට ඇත්තටම පිස්සු වැටුණා මේක දැකලා ඉවරලා. ඊට පස්සේ මම හැමතැනම හෙව්වා මේක ලංකාවේ හොයාගන්න තියෙනවද කියලා. එහෙම තමයි මේක පටන් ගත්තේ මම. ඉතින් කොහොම හරි මේ ලංකාවේ දුම්රියට තියෙන ආසාව නිසා විශේෂයෙන්ම මම මේ හදපු එකක් තමයි මේ M5 කියන එක. මේ ට්‍රේන් එක. මේක හිතාචි සමාගමෙන් 1979 තමයි ලංකාවට ගෙන්නුවේ. මං ඉතාම ආස කරපු දුම්රිය එන්ජිමක් තමයි මේක. මේක M5C කියන එක. මේක M5 මුලින්ම ආපු එන්ජිම ඉස්සරහා තියෙන මේ මැද තියෙන කොළ පාට එන්ජින් එක තමයි M5 කියන එක. ඉතින් මේවා වෙළඳ පොළෙන් ගන්න බැරි නිසා සහ මේ තාක්ෂ මේ ප්‍රමාණයට හදන්න ඕන නිසා ඉතින් බොහෝ මහන්සියක් කරන් අවසානයේ මම මේක හදන්න පාවිච්චි කරේ ඇත්තටම මේ 3D printing කියන තාක්ෂණය ත්‍රිමාන මුද්‍රණය කියන එක. එහිදී ඇත්තටම මේක මේ එන්ජින් එක ගත්තොත් 99%ක්ම පරිමාණයට හදලා තින්නේ. මේකේ ඉතා කිට්ටු සමීප රූපයක් ගත්තොත් බලා ගන්න පුළුවන් පැහැදිලිව මේකේ තියෙනවා මේ ඩීටේල්ස් එක මේක තමයි වටිනාකම තියෙන්නේ. මේක මේ ඩීටේල්ස් ඔක්කොම වගේ මම හදලා තියෙනවා. විශේෂයෙන් ගත්තොත් මේ යට තියෙන මේකට අපි කියන බූගි එක කියලා ඉවරලා ඒකේ තියෙන මේ විස්තර පවා පැහැදිලිව අරගෙන තියෙනවා. ඉතින් මේකට රවි පාවිච්චි කරන්නේ 3D printing කියන තාක්ෂණය. හැබැයි මේක ලේසි නැහැ.
මේකේ තියෙන ගැටලුව තමයි දැන් මම මේක හදනවා නම් මේකේ පරිමාව හදන්න ඕනේ. ඒ කියන්නේ එකට 87 ගුණය පුංචි කරනකොට මම එකේ පරිමාව මොකක්ද කියන එක හොයාගන්න ඕනේ. රයිට්. මං හිතන්නේ අපි පරිමාව හොයාගන්න හැටි මේ තා පොඩ්ඩක් ඉස්සරහට තියාගමු. මේ මං හිතන්නේ අපි ගොඩක් දේවල් කතා කරා චාමින්ද මහත්මයාත් එක්ක. පුංචි විරාමයකට යන තමයි මේ සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සේ අපි ආයෙ එකතු වෙමු Youth Heartbeat එක්ක. බ්‍රේකින් පස්සේ ඔන්න ආයිමත් Youth Heartbeat එක තමයි ඔයගලන් හැමෝම එකතු වෙන්නේ. ඉතින් ඔයගලන්ට මතක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අපේ වීඩියෝස් බලන්න බැරි වුණා නම් ඔයාලට අවස්ථාව තියෙනවා YouTube channel එක subscribe කරන්න අපේ. ඒ වගේම ඒ හරහා අපේ පරණ previous videos බලන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. හරි. එහෙමනම් අපි දැන් ශමින්ද මහත්මයා එක්ක කතා කර හිටියේ මේ පරිමාව සම්බන්ධයෙන්. මම කැමති එතනින් එහාට කතාව කරගෙන යන්න. එතනින් එහාට මොකද්ද මේකේ වැඩේ? ඔයන්ජි දැන් මෙහෙමයි දැන් මම මේ කරන මේ HO ස්කේල් එකේ පරිමාව ගත්තොත් ඇත්තටම රියල් ලයිෆ් එකේ අඩියක දුර දෙකක් එන්නේ මේ පරිමාවෙන් එනකොට මිලිමීටර් 3.5ක්. එතකොට මම අඩි 10ක් දිග එකක් හදනවා නම් මිලිමීටර් 35කට තමයි හදන්න ඕනේ. එතකොට දැන් මම මේ එන්ජින් එකක් හදනවා නම් මේ එන්ජින් එකේ සත්‍ය දිග පළල උස ඔය හැමදේම දැනගන්න ඕනේ. ඒක තමයි තියෙන අභියෝගය. ඉතින් එක ගම්රලින්ද මට එකක් දැන් මේ තියෙන්නේ M6 කියන එන්ජින් එක. මේක උඩරට දුම්රිය මාර්ගය තමයි ගොඩක් වෙලාට ගමන් කරන්නේ. මේක ලංකාවට ගෙන්නුවේ 1979. මේක ජර්මනියේ නිෂ්පාදනය කරපු දුම්රියක්. මේක අපේ දුම්රිය සේවයට ඉතාල සේවාවක් කරන දුම්රිය එන්ජිමක් තමයි. දැන් මේ දුම්රිය හදන්න මම නයිට් මේල් එකේ ගිහිල්ලා බදුල්ලට යනකම් ගිහිල්ලා බදුල්ලට ගිහිල්ලා තමයි මේ එන්ජින් එකේ දිග පළල හොයාගත්තේ. අවශ්‍ය ප්‍රමාණය හොයාගෙන හැදුවේ. ඉතින් ඒ වගේ කරලා ඊට පස්සේ අපි කරන්නේ මේක මේ වැඩේ කරන්නේ අපි අපිට 3D මුද්‍රණ යන්ත්‍ර තියෙන්න ඕන. ඒ මුද්‍රණ යන්ත්‍රය මේකෙන් ඇත්තටම රෙසින් කියන රෙසින් ප්‍රින්ටිං එකක් තමයි කරන්නේ. මේ අපි රෙසිනයක් පාවිච්චි කරලා තමයි මේක කරන්නේ. එතකොට අපි ඉස්සෙල්ලම කරන්නේ මේක මේ ත්‍රිමාන මෘදුකාංගයක් පාවිච්චි කරලා මේ පරිමාණයට අපි මේක අඳින්න ඕන. ත්‍රිමාන මෘදුකාංගයක් පාවිච්චි කරලා අපි හිතමු AutoCAD හරි ඒ වගේ දෙයකින් අපි මේ එන්ජිම ඇඳලා ඉවරලා ඊට පස්සේ අපි ඒකේ තියෙන දත්ත අපි අර ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයට අවශ්‍ය G code කියලා එකට කියන ඒ කෝඩ් එකට ට්‍රාන්ස්ෆර් කරලා දුන්නාම එයා මෙහා එක මේ මුද්‍රණය පටන් ගන්නවා. කළා ඉතින් ගොඩක් වෙලා යනවා. දැන් සාමාන්‍යයෙන් මේ එන්ජින් එක කරන්න සාමාන්‍යයෙන් දවස් එකමාරක් විතර කාලයක් යනවා. මේ මොකද අර ගොඩාක් මේකේ තියෙන ඩීටේල්ස් එක ගන්න ඕන වෙනකොට වෙලා යනවා. ඉතින් එහෙම තමයි මේක කරන්නේ. ඊට පස්සේ මේකට තව දේවල් එකතු වෙනවා. මේක ඇතුලේ තියෙනවා ඇත්තටම මේ මම ඉස්සරහට එක ගැන කතා කරන්නම්. මේක ඇතුලේ තියෙනවා පොඩි පරිගණක උපාංගයක්. ඔව්. ඊට පස්සේ ඒක අපි සවි කරලා මේකට ඇතුලේ තියෙනවා මේක ඇත්තටම අර ශබ්දේ එන්න ස්පීකර්ස් තියෙනවා. ඊට පස්සේ අපි ඊට අමතරව අපි තව කරනවා මේකට දැන් මේකේ තියෙන ශබ්දය ගන්න අපි මේ ඇත්ත දුම්රියේ ශබ්දය අපි ඒක රෙකෝඩ් කරලා පටිගත කරලා ඊට පස්සේ මේකේ තියෙන මේ පොඩි චිප් එකට එකතු කරන්න ඕන. ඉතින් ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඊටම කාලය වැය වෙන දේවල්. ඉතින් එහෙම කළා තමයි මේක කරගෙන යන්නේ. ඉතින් මට හරි සතුටුයි. ඉතින් මේක මට එකතු කරගන්න පුළුවන් වුණාට මේක දැක්කම දැන් ගොඩක් වෙලාවට ඔබ දන්නවා ඇති මේ අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක හවසට මම ගෙදර ආවම බොහෝ වෙලාවට පැය භාගයක්වත් මේ කාමරයට ගිහිල්ලා මේක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් බොහොම සහනයක් හිතට දැනෙනවා මේ දවස් අවසානයේ මේක කරනකොට. රයිට්. අර මේ අපිට කියපු මේ චිප් එක මම හිතන්නේ පොඩ්ඩක් අපිට බලන්න පුළුවන්. රයිට්. මෙහෙමයි. දැන් මේ දුම්රිය පටන් ගන්නකොට මේ විනෝදාංශي පටන් ගන්නකොට මම මුල්ම කාලේ මේක මේ පාවිච්චි වුණේ මේක ඇතුලේ තියෙන මෝටරයක්. මේක ඇතුලේ තියෙන මෝටරයක්. ඒ මෝටරේට මේ තමයි මේක කරකෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ අපි හැමෝම දන්නවා ඔය පුංචි කාලේ මතක ඇති අර බුදුරසලල්ලක් එහෙම කරකවන්න අපි මෝටරයක් එකතු කරනවා. ඕකේ දැන් මෝටරේට අපි දෙන විදුලිය අපි හිතමු වෝල්ට් 5ක් කියලා. ඒ විදුලිය දෙන ප්‍රමාණය උපරිම වෝල්ට් 5 දුන්නාම ඒක උපරිම වේගයෙන් කරකිනවා. ඒ වෝල්ට්ය තව අඩු කරනකොට වේගය අඩු වෙනවා. ඊට අමතරව අපි ඒකේ තියෙන ධන ඍණාත්මක මාරු කරාම මෝටරේ කරගෙන දිශාව වෙනස් වෙනවා. දැන් මේ ක්‍රමයට තමයි මුලින්ම මේ දුම්රිය මේ ආකෘති දුම්රිය මොඩල් ට්‍රේන්ස් පාවිච්චි වුණේ. හැබැයි එතනදී තියෙනවා බොහොම මේ සීමා සහිතව අපිට කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ
දුම්රිය රේල් ට්‍රැක් එකක් මත ඒ වගේ දුම්රිය දෙකක් තියෙනවා නම් DC ඩිරෙක්ට් කරන්ට් කියන තාක්ෂණයෙන් පාවිච්චි වෙන ඒ දෙකම වැඩ කරන එකම විදියට. දනරින මාරු කරොත් අර එන්ජින් දෙකේම තියෙන මේ දුම්රිය එන්ජින් දෙකේම තියෙන මෝටර් දෙකට එක බලපානවා. නමුත් පහු කාලයේ ආව මේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක DCC කියන එක අපි මේ ඉනුදංශත් එක්ක පාවිච්චි කරන ඩිජිටල් කමාන්ඩ් කන්ට්‍රෝල් කියන එක. එහිදී වෙන්නේ මේ ඒ දුම්රියත් එක්ක අපි මේ හදපු ආකෘති දුම්රියත් එක්ක අපි කතා කරනවා මේ ඩිජිටල් ඇඩ්‍රස් එකකින්. දැන් ඒකට මේ තියෙන මේක තමයි මේ මම රවි ඉස්සලා කියපු අර ඒ උපකරණය. දැන් මේක ඇවිල්ලා මේකට කියනවා ඩෙකෝඩර් කියලා. මේකේ තියෙනවා පොඩි මයික්‍රෝ ප්‍රොසෙසර් එකක්. ඊට අමතරව මේකේ ඇම්ප්ලිෆයර් එකක් තියෙනවා. එතකොට දැන් අපිට පුළුවන් මේකට ඊට අමතරව මගේ මේ ඉස්සරහා තියෙනවා මේ මාස්ටර් ඩිජිටල් කමාන්ඩ් කන්ට්‍රෝලර් කියන එක. ඔව් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. එතකොට දැන් අපි මේක විස්තර කරලා මේකට. ඔව්. එතකොට දැන් මේක අපි හයි කරන්න මේ දුම්රිය තුල සවි කරලා තියෙන්නේ. එතකොට මේ දුම්රිය තුල සවි කරලා අපි ඉස්සෙල්ලාම කරන්නේ ඒ අපේ අදාළ දුම්රියට අපි කැමති පරිදි මේකට මේ ලිපිනයක් අපි ඇඩ්‍රස් එකක් දෙනවා. ඒක අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඒ කරායින් පස්සේ ඊට පස්සේ ඇඩ්‍රස් එක අනුව තමයි අපි අපේ පාලනය කරන මේ දුම්රිය පාලනය කරන කන්ට්‍රෝල් එක හරහා මෙයාලට කතා කරන්නේ. එතකොට අපි දැන් උදාහරණයක් කිව්වොත් මේ එන්ජින් දෙකක ඇඩ්‍රස් එක අපි එකක තිබුණා නම් 10 අනිත් එකේ 20 තිබ්බනම් අපිට අංක 20 ඇඩ්‍රස් එක තියෙන එන්ජින් එකේ මේ ඒකේ ඉස්සර සංඥා විදුලි ලාම්පුව නිවා දමන්න ඕන නම් අපි අර ඉස්සෙල්ලා 20 කියන ඇඩ්‍රස් එක සිලෙක්ට් කරලා ඒ දුම්රිය අතර ඇඩ්‍රස් එක නේ සිලෙක්ට් කරලා නමක් දෙනවා එකත් එක්කම දීලා ඊට පස්සේ අපි ඒ අතුරු පූරේ මේ විදුලි ලාම්පුව නිවා දමන්න ඔන් ඔෆ් කරන එක කරාම මේකේ විදුලි ලාම්පුව නිවෙනවා. හැබැයි අනිත් දුම්රියේ තියෙන මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපිට මේ දුම්රිය එක බලන්න පුළුවන් කරන්න බලමු අපි. ඔව්. දැන් මේ අවස්ථාවේ ඒකේ දුම්රිය ඔය තියෙන දැන් මට පුළුවන් මේකේ මේ හෝන් එක ශබ්ද කරන්න. ඊට අමතරව දැන් ගත්තොත් දැන් මේ ඉදිරිපස ලාම්පු නිවි ගියා. මට ආයෙත් ඕනනම් මේක පත්තු කරන්න පුළුවන්. ඊට අමතරව මෙයාව මට ඉස්සරහට ගෙනියන්න ඕන ඉස්සරහට සහ පස්සට දැන් මේක පිටිපස්ස රැවුවට දැන් ඉස්සරහට අපි කෝච්චි පොඩ පස්සට ගමු. ඔව්. ඔව්. දැන් පිටිපස්සට යනවා. right. දැන් ආපස්සට යන්නේ. හරි. දැන් ලයිට් එක on off කරමු අපි. right. දැන් විදුලි පහන නැහැ. ඊට අමතරව අර මේ තියෙන ඇම්ප්ලිෆයර් එකෙන් අර දුම්රිය ශබ්දයේ විදිහටම අර වැකුම් පිට වෙන ශබ්දය ඔක්කොම අපිට ලබා දෙනවා. ඉතින් මේක තමයි ඩිජිටල් තාක්ෂණය. එතකොට ඒකේ අර මම ඉස්සෙල්ලා පෙන්නුව මේ උපකරණයත් අමතරව මේ මාස්ටර් කන්ට්‍රෝල් එක තියෙනවා. මේ තියෙන්නේ. අපි ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඒකේ තියෙන. දැන් මේ කන්ට්‍රෝල් එක ගත්තොත් ඇත්තටම මේකේ තමයි මේ දුම්රිය අපි දැන් මේ දෙපැත්තක් තියෙනවා. මේ තියෙන්නේ මේක throttle එක කියනවා අපි ඒකට. මේක කරකවනකොට තමයි මේ වේගය අඩු වැඩි වෙන්නේ. ඊට පස්සේ අපිට මේ දෙපැත්තට මේ දුම්රිය දෙකක් අරගන්න පුළුවන් අර විදිහට මේ ඇඩ්‍රස් එක ප්ලෑන් කරලා. එතකොට මේ දුම්රිය පාලනය කරන්න පුළුවන් මේකෙන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඒකේ අර සංඥා එහෙම නැත්නම් මේකෙන් ගත්තොත් අපි මේ නලාව හෝන් එක ශබ්ද වෙනවා. ඊට අමතරව මේකට ගියොත් එහෙම අපිට පුළුවන් මේකේ තියෙනවා මේ අපි දන්නවා දුම්රිය මාර්ගයේ තියෙනවා මේ පීලි මාරු කරන උපකරණ. ඔව්. අපේකට කියනවා ඉතින් අපේ දුම්රිය සේවයේ ඉන්න අය නම් පනිට්ටුව කියලා කියන්නේ ඔකට. නමුත් ඉංග්‍රීසියෙන් අපි කියන්නේ පොයින්ට්ස් කියලා, ටර්න් අවුට් පොයින්ට්ස් කියලා. ඒ පොයින්ට්ස් කන්ට්‍රෝල් කරන්නත් මේකෙන් පුළුවන්. ඊට අමතරව තව තියෙනවා නම් අපි සංඥා ලාම්පු එහෙම නැත්නම් අර සිග්නල් අර සිමාෆෝ කියන ඒවා ඒව කරන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ තියෙන මේ උපකරණ මේ කන්ට්‍රෝල් ඩිජිටල් කමාන්ඩ් කන්ට්‍රෝල් දැන් දැනට ලෝකයේ නිෂ්පාදනය කරපු ඉතාම ඉහළ තාක්ෂණයකින් යුතු උපකරණයක්. දැන් ඊට අමතරව මේ උපකරණය පරිගණකයකට සම්බන්ධ කරන්නත් පුළුවන්. ඊතර්නෙට් තාක්ෂණය හෝ Wi-Fi තාක්ෂණය හරහා කරලා අපිට පරිගණකයෙන් මේ දුම්රිය පාලනය කරන්නත් පුළුවන්. ඕක තමයි මේක ඉතාම දිග කතාවක්. ඉතින් ගොඩක් විස්තර කරන්න කිව්වොත් එහෙම ඉතින් එහෙම කරලා අපිට ඕනනම් පුළුවන් කෙනෙකුට තමන්ගේ සම්පූර්ණ දුම්රිය අංගණය
ස්වයංක්‍රීය කරලිවල පැත්තකට බලාගෙන ඉන්න දුම්රිය එනවා එනකොට යාට සිගනල් නැති වුණොත් එයා සංඥා නාද කරනවා යාට සිගනල් එක ලැබුණා යන්න පටන් ගන්නවා ඒ විතර මේ හැමදේම හදන්න පුළුවන් දැන් ඇත්තටම මගේ ගෙදර තියෙන කාමරේ ওই ටික ඔක්කොම තියෙන ඒ විදිහට ස්වයංව යන්න පුළුවන් එහෙම පාවිච්චි කරන විදිහට හදලා තියෙන්නේ මේ ඉතින් තාම ඉවර නැහැ කරගෙන යනවා අපි වැඩ ටික පොඩ්ඩක් යවමුද මේ? පුළුවන් යවන්න right. දැන් යා මම එකපාරට යන්නේ නැහැ පේනවා ඇති හිමින් තමයි යා පටන් ගන්නෙ මේක ගිහිල්ලා අපිට වේගය වැඩි කරන්නත් පුළුවන් මේ අතරම ක්ලාස් M9 කියන දුම්රිය ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු මේක ප්‍රංශයෙන් ආනයනය කරපු දුම්රියක් මේක මට වන්න වේගය වැඩි කරන්නත් පුළුවන් වේගය වැඩි කරනකොටත් අර පේනවා ඇති ඇහෙනවා ඇති ශබ්දය වෙනස් වෙනවා ඊට අමතරව මේක පන්න නැවැත්තුවොත් එකපාරට නතර වෙන්නේ නැහැ මෙයා හිමින් නතර වෙලා ඒ අවශ්‍ය තැනේදී තමයි යා ස්ටොප් එක ගන්නෙ නේ. තිරිංග නතර වෙනකොට තිරිංග ශබ්දය පවා මේ නාදය තුලින් පිට වෙනවා. ඒ තරම් දුරටම අර රියල් අපි ලයිට් එක ඔෆ් කරමු. ලයිට්ස් ඔෆ් වුණාද? තාම අන්න හරි. මරු නේද? ෂොක් අනේක. ඒ ගෙදර අරන් යන්න හිතනවානේ. ඔයාට ඉතින් මෙතෙන්ට එන්නේ මොකද්ද ඔක්කොම ගෙදර අරන් යන්න. නෑ මම මේක අරන් යන්න බෑ. දැන් සාමාන්‍යයෙන් චමින්ද මහත්මයා මේ වගේ මේ මොඩල් එකක් නිර්මාණය කරන්න කොච්චර විතර වියදමක් යනවද? ඇත්තටම කියනවා නම් රවි ලෝකයේ මේ තියෙන විනෝදාංශ අතරින් මේකත් මේ මොඩල් ට්‍රේන් කියන විනෝදාංශයක් ගත්තොත් ටිකක් වියදමක් යන විනෝදාංශයක් ඇත්තටම. හැබැයි තාක්ෂණයේ දියුණුවත් එක්ක යම් යම් දැන් අපි වුණත් ලංකාවේ අපි මේ විනෝදාංශය යෙදෙනකොට අපිට යම් යම් බාධක තියෙනවා. දැන් සමහර දේවල් ගෙන්න ගන්න ගියාම වුණත් දැන් මේ දිනවල නම් බොහොම අමාරුයි කිසි දෙයක් කියන්න. ඉතින් එහෙම වුණාම අපිට මේ දේශීය දේවල් පාවිච්චි කරලා එහෙම නැත්නම් අපිට පුළුවන්කම තියෙනවා මේ දැන් ඇත්තට මේ කන්ට්‍රෝල් එක ගොඩක් ගාණක් වුණාට අපිට දැන් DCC යන කෙනෙකුට පුළුවන් ඔබලා දන්නවා ඇති Arduino කියලා තියෙන උපකරණයක් මයික්‍රෝ කන්ට්‍රෝලර් අපිට කම්පියුටර් පරිගණක දත්ත මගින් හදන්න පුළුවන්. ඒකකින් රුපියල් 5000ක රාණු මුදලකින් මේ වගේ එකක් හදලා හදන්න පුළුවන්. මේ හදලා Tamanට දුම්රිය එක දෙක තුනක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේවා ගන්න ගියාම ඩොලර් වලින් තමයි ගෙවන්න ඕන. ඉතින් එහෙම එකක් තියෙනවා. දැන් කෙනෙක්ට කැමති නම් මේ වැඩෙත් එක්ක ජොයින් වෙන්න නේද සම්බන්ධ වෙන්න. කොහොමද පටන් ගන්න ඕනේ? දැන් මොන වගේ ස්ටඩි එකක්ද එයාට තියෙන්නේ? දැන් මෙහෙමයි. දැන් ටෙක්නොලොජි එක ටිකක් අලුත්. එතකොට කොහොමද මේක? දැන් ඉස්සෙල්ලාම ඇත්තටම අපි දැන් මේ විනෝදාංශයට මම හිතන්නේ ගොඩක් අය කැමති ඇති. දැන් මේ ඔයගොල්ලෝ මේ දකින්නේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු රුමේනියාවේ නිෂ්පාදනය කරපු අපි හැමෝටම දැකලා පුරුදු මේ පැසෙන්ජර් කෝච් එකක් අපේ දුම්රිය මැදිරියක් මේක අඩි 45ක් දිගයි සත්‍ය වශයෙන්. ඒ ලංකාවේ තියෙන අඩි 45 සහ අඩි 55 කියන දිග දෙකක්. ඒකේ මම හදලා තියෙන මේ අඩි 45 දිගේ එක මේක මේ දෙවන පන්තියේ දුම ඒක හැබැයි තාම ඉවර නැහැ මේක අර දෙකේ ඉලක්කම අර මේ තව එන්න තියෙනවා ඇත්තටම. මේ මම හදපු එකක් මේ වර්ණ ගැන්වීම ඔබමද කරන්නේ? ඔව් මම තමයි මේක ඇත්තටම මේ මම මේ විනෝදාංශය යෙදෙනකොට මේකේ මම ඇත්තටම මගේ කාමරේ තියෙන ඒ ටේබල් එකේ යට මෙටල් ස්ට්‍රක්චර් එක විතරයි පිටට කියලා හදලා තියෙන. අනිත් හැමදේම මම කරේ. මේ වර්ණ ගැන්වීමත් මම ගෙදර තමයි කරන්නේ. අර එයා බ්‍රෂ් කියන තාක්ෂණය පාවිච්චි කරලා එයා බ්‍රෂ් මගින් ඉතා කුඩා ප්‍රමාණයේ දැන් මේ දකින්නේ ওই බදුල්ල දුම්රියේ. දැන් මට මෙතෙන්දි මතක් කරන්න ඕන කොළඹ බදුල්ල දුම්රිය කියලා කියන්නේ දුම්රිය මාර්ගය කියන්නේ ලෝකයේ තියෙන ඉතාම දර්ශනීය ආකර්ශනීය දුම්රිය මාර්ගයක්. අපිට සමහරවිට වටින්න නැති වෙන්න පුළුවන්. නමුත් විදේශිකයෝ ආවහම මේ දුම්රිය මාර්ගයේ ගමන අපි අහලා තියෙනවා. දැන් සයිබීරියන් මේ ට්‍රේල් ලයින් එක ඉතාම දර්ශනීයයි. ඒ වගේම අපි ගත්තොත් කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ මේ ගමන් කරන මේ නැරඹුම් මැදිරියේ ආකෘතියක් තමයි මම හදලා තියෙන්නේ ඒ පරිමාණයට. දැන් මේ මාර්ගය ගැන කිව්වොත් ඊටාම විශේෂ තැන් තියෙනවා. අපි ගත්තොත් දෙමෝදර ලූප් එක, එතකොට ඇල්ල ස්ටේෂන් එක පාස් කරාම තියෙනවා ආරුක් 9 පාලම. ඔව් ඊට පස්සේ ඉදල්ගස්සේ ඉන්න දුම්රිය ස්ථානයට ඔබට කිව්වොත් හොඳ උදේට වගේ ඒක අංශක 360ක මේ දර්ශනයක් වෙනවා. එක පැත්තකින් දකුණේ ඈත කොන හම්බන්තොට ප්‍රදේශයේ අනිත් පැත්තෙන් එහා පැත්ත උඩරට ප්‍රදේශය ඒ ස්ටේෂන් එකට ගියාම අංශක 360ක දර්ශනයක් ඔබට බලා ගන්න පුළුවන්. ඒතකොට ඔහිය
එතකොට ඒ වගේ ඉතින් මේක ඉතාම මේ මනරම් දුම්රිය මාර්ගයක් තමයි මේ කොළඹ බදුල්ල කියන්නේ. ඉතින් අපි කතා කර හිටියේ මේක ඇත්තටම පොඩි වියදමක් යනවා. දැන් මේ රේල් පීලි වගේ දේවල් අපිට හදන්න අමාරුයි. මොකද ඔබ දන්නවා ඇති මේ රේල් පීලි දෙකක් අතර තියෙන දුර වෙනස් වුණොත් දුම්රිය පීලි පැනීමක් මේ මෙතනත් වෙනවා. මේකෙත් වෙන්න පුළුවන්. දැන් මේක මිලිමීටර් 16ක වගේ පරතරයක් තමයි මේ පීලි දෙකක් අතර තියෙන්නේ. ඉතින් මේවා අපි ජර්මනිය හෝ ඇමරිකාවේ නිෂ්පාදිත එහෙම නැත්නම් එංගලන්තයේ නිෂ්පාදිත පීලි තමයි දැන් මම මෙතන පාවිච්චි කරලා තියෙන රොකෝ කියන ජර්මන් සමාවෙන රොකෝ කියන ආයතනය මගේ නිෂ්පාදනය කරපු දුම්රිය පීලි. එතකොට දැන් මේ වගේ එකක් සාමාන්‍යයෙන් ඩොලර් 10ක් විතර වගේ වෙනවා. ඉතින් එතකොට දැන් ඇත්තටම කියනවා නම් පොඩි මුදලක් යනවා රවි එක පීල්ලක්ද ඩොලර් 10ක්. ඔව් දැන් මෙතන ගත්තා දැන් මේකේ තියෙනවා එක එක දැන් මේ පීලි මම මේක සෙට් ට්‍රැක්ස් කියලා කියන්නේ මේක අඟල් 9 පීලි කෑලි එකතු කරලා තමයි හදන්නේ. ඒතකොට එක කෑල්ලක් ඩොලර් 8ක් 9ක් විතර වෙනවා. එතකොට ඉතින් ඇත්තටම යම්කිසි මුදලක් මේකට වැය කරන්න වෙනවා. මේ සාමාන්‍යයෙන් පොඩි ට්‍රෙන්ඩ්ස් 3-4ක් එක්ක මේක හදන්න කරත් ලක්ෂ 2-3ක් විතර යන්න පුළුවන්. ඉතින් හැබැයි අපිට අඩු කරගන්න පුළුවන්. උදාහරණයක් අපි දන්නවා දැන් මේ ලේඅවුට් එක යනකොට ගස් එනවා. දැන් මගේ ඒ තියෙනවා අපි ගස් හදනවානේ. දැන් අපේ ඉන්නවා අපේ හිතවත් මිත්‍රයෝ ඉන්නවා ලංකාවේ. ඔවුන් මේක දැන් පිටරටින් ගස් ගේන්න පුළුවන්. ගහක් ගෙන්න එක ඩොලර් 15ක් 20ක් යනවා. නමුත් ඔවුන් ගස් ලංකාවේ හදනවා. ඔවුන් හදන්න පාවිච්චි කරන්නේ මේ ස්පොන්ජ් එක අරගෙන ස්පොන්ජ් එක මේ බ්ලෙන්ඩ් කරලා ඒක ඊට පස්සේ වර්ණ ගන්නවලා තමයි ගස් හදන්න පාවිච්චි. ඒ වගේ තාක්ෂණය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ දේවල් කළා අත්අදාය බැලීම් කරලා ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. රයිට්. මං හිතන්නේ මේ ලේසි නෑ නේද ලක්ෂ 2-3 දීලා කෝච්චියක් හදනවා කියන්නේ. නෑ ඒක තමයි ආසාව. මොකද මේ සාමාන්‍යයෙන් අපි ආස කරන දේවල් කරන්න කොච්චර වියදම් කරත් ප්‍රශ්නයක් නෑ. මට හිතන විදියට මම මගේ කැමැත්ත අනුව ඉතින් මේ අපි යන්න ඕන පුංචි විරාමයක්. නැද්ද එහෙම ආසාවක්? මගේ තියෙන ආශාව මේක තව ඉස්සරහට සිද්ධ වෙනවා. තව මාස කිහිපයකින් මගේ ආශාව ඇත්තටම සම්පූර්ණ වෙනවා. රයිට්. අපි යන්න හදන්නේ පුංචි බ්‍රේක් එකකට. හැබැයි බ්‍රේක් එකට යන්නේ පොඩි වීඩියෝ එකක් බලන ගමන්. වීඩියෝ එක බලලා අපි ආයෙම යූත් ආර්ට් බීට් එක එකතු වෙන්න. හරි. ඉතින් ඔන්න අයිමත් යූත් ආර්ට් බීට් එක තමයි ඔයගොල්ලන් එකතු වෙලා ඉන්නේ. දැන් අද දවසේ මේ පැය හරි ලස්සනයි. මොකද හරි විනෝදජනකයි. ඒ වගේම අපේ හිත සෑහෙන්න පිරුණා අද දවසේ. මොකද බොහොම අපූර්ව දෙයක්. හැබැයි ටිකක් වෙහෙස මහන්සි වෙලා පොඩ්ඩක් ශ්‍රමය වැය කරලා කාලය වැය කරලා පොඩ්ඩක් මුදල් ටිකක් උපයාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ. කොහොම නමුත් දැන් මෙහෙමනේ රවි. දැන් චිත්‍ර අඳින්න අපේ කට්ටිය ගොඩක් ආවනේ. මේ අයට තියෙනවනේ එන්න ලොකු එකමුතුවක් තියෙනවනේ ඕගනයිසේෂන් එකක් තියෙනවනේ. ඉතින් දැන් ඒ වගේම මේ සම්බන්ධව මේ ට්‍රේන් මොඩල් හදන අයටත් ඇසෝසියේෂන් එකක් තියෙනවද? කොහොමද ඒකට ජොයින් වෙන්නේ? කෙනෙක් කැමති නම් ඒකට ජොයින් වෙන්න සහ කවුරු හරි කැමති නම් ඔබත් එක්ක එකතු වෙලා වැඩ කරන්න මොන හරි එහෙම තියෙනවද ඕගොල්ලන්ගේ වටපිටාවක් මොකක් හරි? මෙහෙම ඇන්ජි බොහොම ස්තුතියි ගැන කතා කරන්න මම මේ යොමු කරාට මේ ලංකාවේ ඉන්නෝ ඉතා විශාල පිරිසක් මේ දුම්රියට ආස කරන අය. ඒ අතර ඉන්නවා මේ දුම්රිය මේ විනෝදාංශයේ යෙදෙන අය පිරිසකුත් ඉන්නවා. එතකොට හැබැයි අපි කාලයක් දැන් මම ගත්තොත් මගේ හැම දෙයක්ම මම තනියම කරගත්තේ. මට ඒ හැකියාව තියෙන නිසා හැම දෙයක්ම මගේ බොහොම දේවල් මේවා ඉඳන් හැම දෙයක්ම මම තනියම ඉගෙනගෙන හරි එහෙම තමයි කරේ හැමදේම. නමුත් මේකේ සමහර අයට මුදල් තියෙනවා නමුත් මේක කරගන්න තීරෙන්නේ නැහැ. සමහර අයට එතකොට එහෙම අපි එහෙම කතා කරලා අපි පහුගිය කාලය තුල දැන් අවුරුද්දක් වගේ ඇතුළත එකතු වුණා. අපි කීප දෙනෙක් එකතු වෙලා ඉවර වෙලා මේ ඇත්තටම අපි එකමුතුවක් හදාගත්තා. හදලා අපි සංගමයක් පිහිටෙව්වා. පිහිටවලා තියෙනවා අපි මොඩල් රේල්වේ ඇසෝසියේෂන් කියලා. මොඩල් රේල්වේ ඇසෝසියේෂන් කියලා අපේ සමාජිකත්වය
දැනට ලංකාව පුරා ඉන්නවා. අපි ගත්තොත් කොළඹ නුවරින් එහෙම නැත්නම් මඩ කලපුවෙන් ඉන්නවා අපිට. එතන මම ගාල්ලෙන් ඉන්නවා. ඉතින් හැමෝටම මේක විවෘතයි. මේ අපි ඒ ඇසෝසියේෂන් එක ෆෝම් කරලා ඒකේ ඔබට ඕනනම් අපේ තියෙනවා අන්තර්ජාලයට පිවිසෙන්නත් පුළුවන්. අපේ වෙබ් අඩවියක් තියෙනවා www.modelrailway.lk කියන වෙබ් අඩවිය හරහා modelrailway.lk කියන වෙබ් අඩවිය හරහා පිවිසෙන්න පුළුවන්. ඉතින් ඒකේ සමාජිකත්වය ඔබට ලබා ගන්න පුළුවන්. අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ සංගමය හරහා මේ විනෝදාංශය දියුණු කරන්න ප්‍රචලිත කරන්න. විශේෂයෙන්ම ඇත්තටම මේක දැන් අපි දන්න විදිහට ගල්කිසි ශාන්ත තෝමස් විද්‍යාලයේ කාලයක් තිස්සේ මේ වගේ මේ ස්කූල් ක්ලබ් එකක් තිබිලා තියෙනවා. ඉතින් අපිට ඕන දැන් මේකේ දැන් අපි මෙහෙම නිකන් මේක කතා කරාට මේකේ ගොඩාක් තාක්ෂණයේ තියෙනවා. එතකොට මේකේ සිග්නල් වැඩ කරන්න කොහොමද, මේකේ ට්‍රැක් ජියෝමෙට්‍රි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ දුම්රිය පිළිපනින්න නැතුව කොහොමද ගෙනියන්නේ, මේවයි මේ දුම්රිය වංගු වල තියෙන මේ ඒවයි තියෙන රේඩියස් එක, ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. අපිට දැන් බලාපොරොත්තුවක් තියෙනවා. අපි ඉතින් මේ ඇසෝසියේෂන් එක හරහා අපි බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් අපි හෙට අනිද්දාම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රිස්මස් සීසන් එකේ ලස්සන මේ වගේ ලේඅවුට් එකක් හදලා ජනතාව ගෙවසන තැනක අපි ප්‍රදර්ශනය කරන්න. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා අපි ඇත්තටම මගේ විද්‍යාලයේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් පටන් ගන්න අපි විද්‍යාලය වලට මේක ගෙනියන්න දරුවන්ට මේ ටෙක්නික් එක මේ ජනප්‍රිය කරන්න මේක. ඊට අමතරව මේ අපි මේ ඇත්තටම බලාපොරොත්තු වෙනවා මේ දැන් මේකේ තව දෙයක් තියෙනවා. මේක යෙදෙන අයට දැන් මේකේ සමහර වෙලාවට මේක කරලා දෙන්න ගිහිල්ලා බොහොම නොවටිනා ගණන් වලට මිනිස්සුන්ට මේක කරලා දෙන්න තත්ත්වයකුත් තියෙනවා. ඒ කියන්නේ බොහොම ඒ කියන්නේ අපි හිතමු දැන් එන්ජිට ඕන නම් මේක මේ වගේ ට්‍රේන් ලේඅවුට් එකක් හදන්න මේක Taman දන්නේ නැහැ කිව්වම ඇවිල්ලා සාමාන්‍ය අසාමාන්‍ය ගණන් වලට එහෙම කරන තත්ත්වයකුත් තියෙනවා. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් සාධාරණ මේ මුදලකට මේ වගේ දේවල් කරන්න අපි උදව් කරන්න ඉදිරියේදී මේ විනෝදාංශය ප්‍රතිවිරුද්ධ කරන ගමන්ම බලාපොරොත්තු වෙනවා. මොකද මේ තුලින් මානසික සුවයක් ඒ වගේම ලැබෙන අතරතුරේම බොහෝ දෙනෙකුට අධ්‍යාපනය කරන්න පුළුවන්. අනිත් එකෙන් මේ වගේ දේවල් වලින් තමයි ඇත්තටම මේ නව නිර්මාණ බිහි වෙන්න පුළුවන්. ඒ වගේම ආර්ථිකමය පැත්තත් බලාපොරොත්තු බලන්න පුළුවන්. දැන් ඇත්තටම මම ගත්තොත් මට මේක ආර්ථිකමය පැත්තට මට යන්න බෑ. මගේ රැකියාව තියෙන වාරණත් එක්ක කොහොමදත් නෑ. ඉතින් බලාපොරොත්තු වෙනවා කවදා හරි විශ්‍රාම ගිය දවසක ඒ පැත්ත බලන්න ඉදිරියේදී. දැනට මේ මගේ ප්‍රයෝජනය සඳහා තමයි මම මේ හදලා තියෙන්නේ. ඉතින් ඕක තමයි අපේ ඇසෝසියේෂන් එක පැත්තෙන් කරන්න බලාපොරොත්තු වෙන. මම ආරාධනා කරනවා මේකට ආසාවක් තියෙන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඔබට පුළුවන් ඔය වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉවරලා අපේ එතන සම්බන්ධ වෙන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් මාව සම්බන්ධ කරගන්නව නම් මගේ මම කමක් නැද්ද මගේ ඊමේල් ඇඩ්‍රස් එක මම කියන්නම්. C වීරවර්ණ CWERAWARNA@gmail.com. එතකොට ඒ හරහා සම්බන්ධ වෙන මම අනිවාර්යයෙන්ම මේ ඔබට මේ පිළිතුරක් සපයන්නම් මට යොමු කරොත් මොන හරි දෙයක් කාර්යාල වෙලාවෙන් පස්සේ. හරි. චමිත් මහත්මයා දැන් ඔය කිව්වේ ට්‍රේන් පැත්තෙන්නේ ඉස්සරහට කරන්න ඉන්න දේවල් දැන් ඔබේ ජීවිතය පැත්තෙන් මොන වගේ දේවල් ප්ලෑන් කරලා තියෙන්නේ ඉස්සරහට? මෙහෙමයි ඇත්තටම දැන් මම බැංකුවේ අවුරුදු 28ක් මගේ සේවය. ඉතින් මම අධ්‍යාපනය ගොඩක් දුරට මගේ අවශ්‍ය ප්‍රමාණයට මම හදාarලා දැන් ඒ පැත්තෙන් මම මාස්ටර් අපි අධ්‍යාපනය පැත්තෙන් පොඩ්ඩක් පටන් ගමුද? ඔව් මම මම ඉගෙන කට්ටත් එක්කම රයිට්. මෙහෙමයි මම ඉගෙනගෙන අපොස සාමාන්‍ය පෙළ අප උසස් පෙළ මම සිද්ධ කරේ විද්‍යා විෂයන් හැදෑරුවේ. හදාarලා ඉතින් මේ 89 තමයි මට උසස් පෙළ මේ කරන්න තිබුණේ. නමුත් ඔයගොල්ලෝ දන්නවා 89 ඇති වෙච්ච තත්ත්වයක් එක්ක අපි බොහොම බාධාවකට පත් වුණා. ඉතින් මම ඇත්තටම මේ අර බ්‍රයිටෝ කියන ලෙවල් එකේ කෙනෙක් නෙවෙයි. ඇවරේජ් උත් නෙවෙයි. ওই දෙක අතර හිටපු ශිෂ්‍යයෙක් මම. ඉතින් මට හැබැයි හැකියාව තියෙනවා මේ ඕනම දෙයක් බලාගෙන ඉඳලා ඉවරලා මේ ඉගෙන ගන්න. ඒ වගේම මගේ පියාත් මගේ තාත්තත් රැකියාවට අමතරව මේ විදුලි උපකරණ අලුත් වැඩියාව රේඩියෝ හදන ඒ වගේ වැඩ හිටියද ඔයා ගෙදරත් තිබුණා. ඉතින් ඔයා හදන ඉගෙන ගන්න කියලා කඩලා ගොටි කප වෙලාවලුත් තියෙනවා නේද? ඉතින් එහෙම කළා තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ ඉතින් මට විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුණා. ඒ අතරේ තමයි මම මේ තාත්තගේ ආభాෂයත් එක්ක මම එතකොට ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉන්න අතර තමයි මට බැංකුවේ රැකියාව ලැබුණේ. ඉතින් බැංකුවට යොමු වුණාන් පස්සේ මම බැංකුවේ අධ්‍යාපන කටයුතු තමයි දිගටම කරගෙන ආවේ.
කරගෙන ඇවිල්ලා ඉතින් මම දැන් කළමනාකරුවෙක් වශයෙන් ශාඛා කළමනාකරුවෙක් විදිහට සේවය කරනවා. මේ දවස්වල ඉතාම කාර්යබහුලයි. ඉතාමත්ම කාර්යබහුලයි මේ දවස්වල. ඒන පීඩනයත් එක්ක ඉතින් මේ වගේ දෙයක් කරන එකෙන් තමයි ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න. අඩු කරලා හිතට සහනයක් එන්නේ. ඉතින් අධ්‍යාපන කටයුතුත් ඉදිරියේදීත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මම මාස්ටර්ස් ඉන් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක වෙනකන් ඉගෙනගෙන තියෙනවා. බැංකුවේ අනිත් බැංකු කරණයට අමතරව ඊළඟට මට මේ අවශ්‍ය කරන දේවල් වලට මම ඇත්තටම මට දැනුමයි අවශ්‍ය. මම සහතිකපත් මගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා මම මේ තාක්ෂණයේ පැත්තෙන් මගේ ඉලෙක්ට්‍රොනික පැත්තද එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් පැත්තද එහෙම නැත්නම් 3D ඩ්‍රොයිං පැත්තද මට අවශ්‍ය දේවල් වලට මම ඉගෙනගෙන තියෙනවා. මට අවශ්‍ය නැහැ මේ සහතික පත්‍ර. මොකද මම ඒවයින් රසාවල් වලට යන බලාපොරොත්තු වෙන්නේ නැති නිසා මගේ වැඩ ටික කරගන්න මම එහෙම දැනුමම එකතු කරගෙන තියෙන ගොඩාක් එකතු කරගෙන තියෙනවා. හරි. ඔන්නෝමයි අපේ චමින් මහත්මයාගේ වැඩ කටයුතු සහ මේ මොඩල් ට්‍රේන් මොඩල් ගැන අද අපි වැඩසටහනින් කතා බහ කරේ. ඉතින් අවසාන වශයෙන් මම කැමති චමින් මහත්මයාගෙන් දැනගන්න ඔබට ස්තුති කරන්න කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් ඔබට මේ දේවල් වලට සහයෝගය දක්වපු කෙනෙක් ඉන්නවා නම් ඔන්න අවස්ථාව. ඔව් බොහොම ස්තුතියි රවි. මුලින්ම මේ ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව චරණ ටීවී ආයතනයෙන් ලබා දුන්නාට මට අද මෙතනට ඇවිල්ලිවලා මම මේ කියන තියෙන දේවල් පිළිබඳව මේ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි සියලු දෙනාටම මේ චරණ ටීවී ආයතනයට මේ වැඩසටහන නිෂ්පාදකතුමාට ඇතුළු සියලු දෙනාටම ඒ වගේම මගේ ගෙදර පවුලේ උදවිය සමහරලාට මගේ භාර්යාවත් මේවා විදදරාගෙන මේවට කාලය යොමු කරන්නවට අවස්ථාව දෙනවට කෝච්චිය දාලා ඉන්නවනේ අනිවාර්යයෙන්ම මුලින් පොල් කාලේ ළඟ අමාරු වුණා. පස්සේ දැන් ඉතින් අර මේවා කරන දේවල් වල තියෙන විශේෂත්වයත් එක්ක ඈත් සතුටු වෙනවා. ඊකට මගේ දුවයි පුතයි දෙන්න ඊට පස්සේ මගේ ඉන්න හොඳ යාළුවෙක් මගේ බල්ලෙක් ඉන්නවා. එයාත් එක්කෙනෙක් ඉන්නවා. එයා අනිවාර්යයෙන් වෙනවා මේ ට්‍රේන් රූම් එකේ ඇරියොත් ඇරලා මාත් එක්ක මට තනියට ඉන්නවා මා ගාවට වෙලා. ඉතින් මේ හැමදෙනාම එකතු වෙලා අද මේ ආදරෙන් මතක් කරනවා මේ අවස්ථාවේ. ඒ වගේම මගේ අපේ ඇසෝසියේෂන් එකේ සියලු සහෝදර පිරිසත් මතක් කරනවා මේ අවස්ථාවේ. රයිට්. ඔන්නෝම තමයි ඉතින් චමින්ද මහත්මයාගේ වැඩ කටයුතු කතා බහ සහ මේ මොඩල් ට්‍රේන් ගැන අද අපි කතා බහ කරේ. ඉතින් චමින්ද මහත්මයා බොහොම ස්තුතියි. අපිත් එක්ක අද වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට ඉදිරියට කරන්න ඉන්න වැඩ කටයුතු සාර්ථකව නේද කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි යූත් ආර්ට් බීට් වැඩසටහනෙන් ඔබට සුබ පතනවා. right බොහොම ස්තුතියි. අයවන් සුබ දවසක්. හරි. යන්න දෙන්න ගැන්ජි. යා. හරි. කෝච්චිය රවුමක් යන ගමන් යන්න. ඔව් එහෙම තමයි යන්නේ. හරි. අපි කෝච්චිය රවුමක් යන ගමන් අදට වැඩසටහනින් සමු අරගෙන යන තමයි මේ සූදානම් වෙන්නේ. හෙටත් මේ විදියටම අපූර්ව නිර්මාණකරුවෙක් එක්ක හම්බෙන්න බලාපොරොත්තු වෙන්. මේ යූත් ආර්ට් බීට් යන රවුමක්. सारी इश्क की छाँव चल छैया छैया